ये සතම්ප සත්තා චත්තාරියේතානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානිකුත් පරම ගාම්භීර වූ සී සත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, දැන් මේ පින්වත් හැම දෙනාම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් අභිෂේක ලබා දෙවියන් සහිත ලෝකයාගේ සසර දුක්ගිනි නිවාලීම පිණිස කාන්තාරයට අමාපැන් බිඳක් බඳු ජාති කාන්තාරයෙන් එතරවීම පිණිස ජරා කාන්තාරයෙන් ව්‍යාධි කාන්තාරයෙන් මරණ කාන්තාරයෙන් නැත්නම් මේ සසර නැමැති කාන්තාරයෙන් එතරවීම පිණිස සද්ධර්මය නම් වූ අමා ගංගාව නැත්තං සද්ධර්මය නම් වූ අමා වැස්ස දෙව් මිනිස් ලෝකයාට දේශනා කරන්නට යෙදුණා. ඒ දේශිත ධර්මයෙන් යම් කොටසක් අපේ සසර දුක නිවා ගැනීම පිණිස උදව් වෙන ආකාරයට ශ්‍රවණය කිරීමටයි දැන් බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, මේ ලෝකයේ තියෙනවා රත්න කියලා જાතියක්. රත්න කියන්නේ බොහොම වටිනා කියන ඒවට. මැණික් වර්ග 7ක් සත්‍රුවන් කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ තියෙන සෑම මාණික්කයක්ම මැණිකක්ම මිල කරන්නට පුළුවන්. ඕන මැණිකක් හම්බුනොත් ඒකට මිලක් තියෙනවනේ නේද? හැබැයි මේ ලෝකෙ මිල කළ නොහැකි අමිල මාණික්‍ය රත්න 3ක් තියෙන බව වදාලා. ඒ තමයි ත්‍රිවිධ රත්නය, බුද්ධ රත්නය. බුදුරජාණන් වහන්සේ නම් වූ ඒ මාණික රත්නය මෙච්චරයි වටින්නේ කියලා මිල කරන්න බෑ. ධර්ම රත්නය මෙච්චරයි වටින්නේ. ඊළඟට සංඝ රත්නය, සංඝ රත්නයේ ගුණ මෙච්චරයි වටින්නේ කියලා සීමා කරන්නට බෑ. එහෙනම් මේ ලෝකයේ තියෙන අනික් සෑම රත්නයකට වඩා බුද්ධ රත්නයයි ධර්ම රත්නයයි සංඝ රත්නයයි ත්‍රිවිධ රත්නයයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.
ඒ රත්න පිළිබඳව දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. ඒ තමයි රතන සූත්‍රය. මේ රතන සූත්‍ර දේශනාවේ දී බුද්ධරත්නයේ ගුණය පිළිබඳව ධර්මරත්නයේ ගුණය සංඝරත්නයේ ගුණය පිළිබඳව විස්තර කළා. එයින් අපි මාතෘකා පාඨය තබා ගත්තේ සංඝරත්නයේ ගුණ කියවෙන ගාථාව. යේ පුග්ගලා අට්ඨ සතම්ප සත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යේ පුග්ගලා යන් පුජ්‍යලයෙක් ඇත්නම්. ඒ කියන්නේ අට්ඨ සතම්ප සත්තා පුජ්‍යලයින් 108 දෙනෙක් ඉන්නවා. මොන පුජ්‍යලයන්ද මේ? ආර්ය පුජ්‍යලයින්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය ශ්‍රාවක පුජ්‍යලයින් 108 දෙනෙක් ඉන්නවා. චත්තාරි ඒතානි යුගානි හොන්ති. යුගල් වශයෙන් 4 දෙනයි. පුජ්‍යලයින් වශයෙන් ඉන්නවා ආර්ය ශ්‍රාවකයෝ නැත්නම් ආර්යයන් වහන්සේලා කී දෙනෙක්ද? 108ක්. ඒ වගේම පුරුෂයන් වශයෙන් 4 දෙනෙක් ඉන්නවා. ඒක යුගල් වශයෙන් ගත්තාම 8 දෙනයි. එතකොට චත්තාරියේ තානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා උන්වහන්සේලා උදෙසා ඒ අෂ්ටාරි පුජ්‍යල වූ නැත්නම් 108ක් වූ ආර්ය පුජ්‍යලයන් උදෙසා දක්ෂිනාවට ආර්ය පුජ්‍යලයන් සුදුසුයි කියලා කියනවා. තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවක. සුගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ දක්ෂිනාවට සුදුසුයි. දක්ෂිනාව කියලා කියන්නේ පින් සලකා දෙන දානයන්. දාන වස්තුවට කියනවා දක්ෂිනාව කියලා. එතකොට මේ දෙන දාණය පිළිගන්න සුදුසුයි කියනවා කවුද? ඒ ආර්යයන් වහන්සේලා. ඒතේසු දින්නානි මහප්පලානි උන්වහන්සේලාට යමෙක් දන් දෙයිද ආන්ගේ දෙන කෙනාට මොකද? මහත් පලානි මහා ඵල මහා ආනිසංස මහා ඵල ලැබෙනවා කියලා කිව්වා. ඒ දෙන දානේ මහත් ඵල මහා නිසංස ලැබෙනවා. ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනීතං මේක තමයි සංඝ රත්නයේ තියෙන උතුම්ම ගුණය. නැත්නම් මේ තමා සංඝ රත්නය. ඒතේන සච්චේන සුවත්යුතු මේ සත්‍ය වචනය මේ වචනේ සත්‍යයි. ඒ සත්‍ය වචනෙන් සුවත්ති හෝතු සැමට සෙත් වේවා කියලා මෛත්‍රී කරපු එක තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් මෙතන අපි අඳුන ගමු ආර්ය පුජ්‍යලයන් 108 දෙනෙක් ඉන්නවා. ආර්ය පුජ්‍යලයා. හොඳට මතක තියාගන්න ඕනේ. ආර්ය කියලා කියන්නේ
සෝවාන් ඵලයෙන් එහාට ඉන්න පිරිස ආර්යයන් වහන්සේලා. සෝවාන් අත්වෙලා නැත්තම් උන්වහන්සේලා ඒ පිරිස ආර්ය වෙන්නේ නැහැ. පුතුජනයි. එතකොට දේශනා කොට වදාරනවා මේ 108ක් වෙන ආකාරය ප්‍රතිපදා තියෙනවා 4ක්. මොනවාද මේ ප්‍රතිපදා 4? සුඛා පටිපදා, කිප්පා විඥා ප්‍රතිපදාව. සුඛා පටිපදා, දණ්ඩා විඥා ප්‍රතිපදාව. දුක්ඛා පටිපදා, කිප්පා විඥා ප්‍රතිපදාව. දුක්ඛා පටිපදා, දණ්ඩා විඥා ප්‍රතිපදාව කියලා. මේ ප්‍රතිපදාවන් වලට අනුව තමයි සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය වශයෙන් බෙදිලා යන්නේ. එහිදී පෙන්නනවා සෝවාන් මාර්ගිකයන් 12 දෙනෙක්. සකදාගාමි මාර්ගිකයන් 12 දෙනෙක්. අනාගාමි මාර්ගිකයන් 24 දෙනෙක්. එතකොට රහතන් වහන්සේලා දෙනමයි. එතකොට ඔක්කොම 48යි 50යි. සෝවාන් මාර්ගිකයන් 12 දෙනයි. සකදාගාමි මාර්ගිකයන් 12 දෙනයි. එතන 24යි. ඊළඟට අනාගාමි මාර්ගිකයන් 24 දෙනයි. එතකොට 48යි. ඊළඟට සඳහන් කරනවා රහතන් වහන්සේලා දෙනමක් ඉන්නවා. ඒව මම දැන් විස්තර කරලා දෙනවා. රහතන් වහන්සේලා දෙනමයි. එතකොට 50යි. එතකොට පින්වත්නි, සෝවාන් ඵලයට පත් වුණ 12 දෙනෙක් වෙන්නේ, සෝවාන් මාර්ගයේ 12 දෙනෙක් වෙන්නේ, සෝවාන් මාර්ගයේ තියෙනවා සෝවාන් ඵලයට පත් වෙනකොට තියෙනවා සත්තක්කත්තු පරම කෝලංකෝල ඒක ජීවි කියලා. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වීමෙන් ආත්ම 7ම ගිහිල්ලා නිවන් දකින ශ්‍රාවකයන් වහන්සේට කියනවා සත්තක්කත්තු පරම කියලා. කෝලංකෝල කියලා කියන්නේ ආත්ම 7 අතරතුර නිවන් දකින ඒක ජීවී කියන්නේ මේ ජීවිතේ සෝවාන් වෙලා මේ ජීවිතේම පිරිනුවම් පානවා. එතකොට 3 දෙනයි. එතකොට ඒ 3 දෙනා මාර්ග 4ක් තියෙනවා. ඒ මාර්ග 4න් 3 වැඩි වෙනකොට 12ක් වෙනවා. මොනවාද මාර්ග 4? අර අපි මුලින් සඳහන් කළේ සුඛා පටිපදා, කිප්පා විඤ්ඤා මාර්ගය, සුඛා පටිපදා, දණ්ඩා විඤ්ඤා මාර්ගය. ඊළඟට දුක්ඛා පටිපදා, කිප්පා විඤ්ඤා මාර්ගය, දුක්ඛා පටිපදා, දණ්ඩා විඤ්ඤා මාර්ගය කියලා. ඒ කියන්නේ මෙහෙමයි. ප්‍රතිපදාව සැපසේ වහා ධර්මය අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා.
තොට එහෙම ගොල්ලො 3 දෙනයි. සත්තක්කත්තු පරම කෝලංකෝල ඒක ජීවි වශයෙන් 3යි. ඊළඟට ප්‍රතිපදාව සැපසේ හැබැයි බොහෝ කල් ගිහිල්ලා තමයි ධර්මය අවබෝධ වෙන්නේ. එහෙමත් අර මුලින් කිව්ව සෝවාන් 3ට අයිති වෙනවා. එතකොට එතන 6යි. ඊළඟට දුක්ඛාපටිපද ප්‍රතිපදාව ඊටාම දුක්සේ ප්‍රතිපදාව වඩන මාර්ගයේ දුකසේ වඩනවා. හැබැයි වහා අවබෝධ වන කිප්පා විඤ්ඤා ඉක්මනින් ධර්මය අවබෝධ වෙනවා. ඒ විදිහට අර මුලින් කිව්ව 3ට ඒත් 3යි. ඊළඟට ප්‍රතිපදාව දුක්සේ ගොඩාක් කල් ගිහිල්ලා තමයි ධර්මය අවබෝධ වෙන්නේ. එතකොට ඒත් 3 දෙනා ඒ තමයි 12. සෝවාන් මාර්ගික 12 දෙනා වෙන්නේ එහෙම. ඒ කියන්නේ ප්‍රතිපදාව සැපසේ කියන්නේ සංසාරේ හොඳට දන් දීලා තියෙනවා. හොඳට දන් දීලා ඉපදිලා තියෙනවා. හොඳට සිල් රැකලා පෙර හොඳට සමත භාවනාව කරලා හොඳට විදර්ශනා භාවනා පෙර කරලා තියෙනවා. ඒ කට්ටියට මේ ආත්මේ ඉපදිලා ධර්මය ඇහෙනකොටම ටක් ගාලා අවබෝධ වෙනවා. ප්‍රතිපදාවත් සැපසේ ඉක්මනින් ධර්මය අවබෝධ වෙනවා. ඇයි අර සංසාරේ හොඳට ප්‍රගුණ කරලා තියෙන කට්ටිය. පෙර දන් දීලා සිල් රැකලා සමත භාවනා කරලා තියෙනවා, විදර්ශනා භාවනා කරලා තියෙන හින්දා බණ අහනකොටම අවබෝධ වෙනවා. අන්න ඒ කට්ටිය තමයි සුඛාපටිපදා කිප්පාභිඥා පිරිස. සුඛාපටිපදා දණ්ඩාභිඥා කියන්නේ පෙර දන් දීලා තියෙනවා, සිල් රැකලා තියෙනවා, සමත භාවනා කරලා තියෙනවා. හැබැයි විදර්ශනා භාවනා එච්චර කරලා නැහැ. විදර්ශනා භාවනා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එච්චර දැකලා නැහැ. ඉතින් ඒකින්ද මාර්ගය අර පෙර දන් දීලා සිල් රැකලා සමාධි වඩලා තියෙන හින්දා මාර්ගය සැපවත් හැබැයි අවබෝධ වෙන්නේ නැහැ. බොහෝ කල් යනවා අවබෝධ වෙන්න. දණ්ඩාභිඥා කියන්නේ ඒකයි. කල් ගෙහින් අවබෝධ වෙන්නේ. දුක්ඛාපටිපදා කියන්නේ පෙර එච්චර දන් දීලා නැහැ. එච්චර සිල් රැකලත් නැහැ. එච්චර සමත භාවනා කරලත් නැහැ. හැබැයි හොඳට විදර්ශනා භාවනා කරලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා හොඳට විදර්ශනා කරලා තියෙනවා. ආන් ඒ කටින්ද ප්‍රතිපදාව දුක්සේ හැබැයි ඉක්මනින් අවබෝධ වෙනවා පෙර සංසාරේ විදර්ශනා කරලා තියෙන හින්දා. සමහර පිරිසක් ඉන්නවා පෙර එච්චර දන් දීලත් නැහැ, සිල් රැකලත් නැහැ, සමත භාවනා කරලත් නැහැ. කිඳ ප්‍රතිපදාව දුක්සේ විදර්ශනා භාවනා වඩලත් නැහැ. එතකොට අවබෝධයත් බොහෝ කල් ගිහිල්ලා අවබෝධ වෙන එකට කියනවා දුක්ඛාපටිපදා දණ්ඩාභිඥා කියලා. ඔන්න ඔය ප්‍රතිපදා 4ට අනුව සත්තක්කත්තු පරම කෝලංකෝල ඒක ජීවි. ආත්ම 7 ගිහින් 7ම ගිහින් දැන් සෝවාන් වෙලා ආත්ම 7ම ගිහින් පිරිනුවම් පාන කෙනා සත්තක්කත්තු පරමයි. ඒ ආත්ම 7 ඇතුළ පිරිනුවම් පාන කෙනා කෝලංකෝල ඒ ජීවිතයේම පිරිනුවම් පාන ඒක ජීවි. එතකොට අර ප්‍රතිපදා 4න් 3 ගාන යනකොට 12 දෙනයි. ඔන්න සෝවාන් මාර්ගික 12 දෙනා. එතකොට ඔන්න පින්වත්නි මතක තියාගන්න අපිත් ඔය කියන ක්‍රම 12න් එකකින් තමයි ඕකට යන්න තියෙන්නේ සෝවාන් වෙන්න. මේක අවබෝධ කරගන්න උනන්දු වෙන්න ඕන. ඊළඟ සකදාගාමි මාර්ගික වන්නේ සකදාගාමි ඉන්නවා 3 දෙනෙක්. ඒ සකදාගාමීන් 3 දෙනා තමයි කාමාවචර ලෝකේ සකදාගාමි, රූපාවචර ලෝකේ සකදාගාමි, අරූපාවචර ලෝකේ සකදාගාමි. ඒ කියන්නේ කාමාවචර ලෝකය කියන්නේ මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. චාතුරු මහරජික තාවතින්ස යාමතුසිත නිම්මාන රති පරමිත වසවස්ති කියන වසවර්ති කියන මේ කාම ලෝක 11. කාම ලෝක 11න් කාම ලෝක 7ක්. මේ 7 තුල ඉඳලා සකදාගාමි වෙන කෙනා අන්න කාම ලෝක වාසී සකදාගාමි මාර්ගික කෙනෙක්. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒකෙන් පින්වත්නි රූපාවචර එකක් තියෙනවා සිත නෑ ඇඟ විතරයි. අසඤ්ඤ කියලා කියන්නේ. එහෙදි මාර්ගඵල ලබන්න බෑ. ඊළඟට අනාගාමි වෙච්ච උත්තමයන් උපදින පංච සුද්ධාවාසයක් තියෙනවා. එහෙ හැරකොට තවත් බ්‍රහ්ම ලෝක 10ක් තියෙනවා. ඒ 10ේදී මාර්ගඵල සකදාගාමි වෙනවා නම් අන්න ඒකෙන් ඒ රූපාවචර ලෝකයේදී සකදාගාමි වෙන
මාර්ගිකයා. ඊළඟට අරූප ලෝකය කියලා කියන්නේ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා ඥා සංඥායතන කියලා තව අරූප බ්‍රහ්ම ලෝකය කියලා එකක් තියෙනවා. ඒ අරූප බ්‍රහ්ම ලෝකයේදී සකදාගාමි මාර්ගය උපදවනවා නම් ඒ සකදාගාමි මාර්ගිකයා. ඒ තුන් දෙනත් අර කිව්ව මාර්ග තුනට අනුව 12 දෙනෙක් වෙනවා. ප්‍රතිපදාව සැපසේ ඉක්මනින් අවබෝධ වෙනවා. ප්‍රතිපදාව සැපසේ කල් ගිහින් අවබෝධ වෙනවා. ප්‍රතිපදාව දුක්සේ ඉක්මනින් අවබෝධ වෙනවා. ප්‍රතිපදාව දුක්සේ කල් ගිහිල්ලා අවබෝධ වෙනවා. එතකොට අර තුන් දෙනත් මේ හතරෙන් වැඩි වෙනකොට එතන 12යි. එතන සකදාගාම මාර්ග 12යි. ඔන්න එතකොට මතක තියාගන්න 24 දෙනයි. මේක දැන් එකපාරට තේරුම් නැත්නම් දැන් මේ බණ කියලා ඉවරුනහම නැවත මේ කට්ටින්ට අහන්නත් පුළුවන් නේ. ටීවී එකෙන් අහනකොටත් අහලා මතක තියාගන්න. ඊළඟට දැන් හම්බ වෙනවනේ මේ කට්ටින්ට DVD තැටියක් හම්බ වෙනවා. ඊට පස්සේ ගෙදරදී මේක නැවත නැවත අහලා අවබෝධ කරගන්න ඕන. ඊට පස්සේ දැන් තේරෙන්නේ නැත්නම් දන්න කියන ස්වාමින්වහන්සේලාගෙන් අහලා හරි තව මේක අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. මේ ධර්මය අවබෝධ වෙන්නේ නැතුව මැරුණොත් එහෙම පින්වතුනි අපිට ඒක මහා අලාභයක්. ඒක නිසා අපි මේ ධර්මය අවබෝධ කරගෙන ඒ කියන්නේ මේ ආර්ය තත්වයටපත් වෙලා අපි මේ යන්ට උනන්දු වෙන්න ඕන. එතකොට ඊළඟට පින්වත්නි අනාගාමී මේ ටිකක් ගැඹුරු කාරණා. අනාගාමී උත්තමයන් 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා හැටියට සඳහන් කරන්නේ පංච සුද්ධාවාසය කියලා අනාගාමී උත්තමයන් වහන්සේලා උප්පත්තිය ලබන තැනක් තියෙනවා. මේ පංච සුද්ධාවාසේ ඒ පංච සුද්ධාවාසේ දී අන්තරා පළවෙනි පුජ්‍යලයා තම අන්තරා පරිනිබ්බාය උපහස්ස පරිනිබ්බාය ඊළඟට සසංකාරික පරිනිබ්බාය අසංකාරික පරිනිබ්බාය උද්දංග සෝත පරිනිබ්බාය කියලා 5 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ පින්වත්නි අනාගාමි ඵලයටපත් වෙලා බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබලා ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදුන අන්තරා පරිනිබ්බාය කියලා කියන්නේ දැන් මේ බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබලා ආයුෂ කාලයක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක සුද්ධාවාස 5ක් තියෙනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨක කියලා. බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. මේ පහේ උපදින්න අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙක්. එතකොට පින්වත්නි මෙන්න මේ උත්තමයන් වහන්සේ නමක් එහි ආයු කාලයේ සම්පූර්ණින් ආයු කාලය ලබන්නේ නැතුව මාර්ගඵල ලබලා බ්‍රහ්ම ලෝකෙ ඉපදලා අතරදී පිරිනුවම් පානවා. රහත් වෙලා නිවන අවබෝධ කරනවා. ඒ තමයි අන්තරා පරිනිබ්බාය කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණම ආයුෂ ගෙවන්නේ නැතුව මග කාලයේ ආයුෂ ගෙවලා රහත් වෙනවා. ඒ අන්තරා ඊට පස්සේ පිරිනුවම් පාන අන්තරා පරිනිබ්බාය. ඊළඟට උපහස්ස පරිනිබ්බාය කියන්නේ එහි සම්පූර්ණ ආයු කාලය වින්දලා අවසන් වුණාම මාර්ගඵල ලබනවා. ඊළඟට පින්වත්නි සසංකාරික පරිනිබ්බාය කියන්නේ මේ අනාගාමී ඵලයට පත්ලා එහි ඉපදුනාට පස්සේ තමන් වීරියක් කරන්නේ නැතුව මාර්ග රහත් ඵලයට පත් වෙනවා. ඊළඟට අසංකාරික පරිනිබ්බාය කියලා කියන්නේ වීරිය කිරීමෙන් වෙර වැඩලා මාර්ගඵල ලබනවා. ඊළඟට උද්ධංග සෝත කියලා කියන්නේ දැන් යටම තියෙන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබුවට පස්සේ ඒ බ්‍රහ්ම ලෝකයෙන් ඊළඟ බ්‍රහ්ම ලෝකෙට ඉහළ තියෙන බ්‍රහ්ම ලෝකෙට යනවා. ඒ ඉහළ තියෙන බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා මාර්ගඵල ලබනවා. ඒ කියන්නේ අවිහේ ඉපදිලා ඉන්නවා නම් අතප්ප බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා එහෙදි මාර්ගඵල ලබනවා. අන්න එහෙම ඉහළට ගිහින් මාර්ගඵල ලබනවා. එතකොට ඔය එක්කෙනෙක් අර ප්‍රතිපදා 4 ගානේ ඔය 5 දෙනා වැඩි වෙනකොට එතන 5 දෙනාගෙන් මුල් 4 දෙනාට
ඒ වැඩි වෙනකොට ප්‍රතිපදා 4ට එනකොට 20යි. ඊළඟට උඩම බ්‍රහ්ම ලෝකේ ඉන්න ඒ බ්‍රහ්මයන් වහන්සේට එතනින් ඉහළට යෑමක් කියලා නැති හින්දා එතන 4යි 24යි. එතකොට ඔන්න ඔතන ආර්යයන් වහන්සේලා සඳහන් වෙනවා 48ක් එතකොට. ඊළඟට රහතන් වහන්සේලා දෙනමයි. මොනවාද රහතන් වහන්සේලා දෙනම කියලා කියන්නේ? උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ. උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ සමත භාවනාවත් වඩලා විපස්සනා භාවනාවත් වඩලා සංසාරයෙන් ඒ කියන්නේ රූප ධාන දෙකම වඩලා සංසාරයෙන් මිදලා රහත් වෙන රහතන් වහන්සේලා. උන්වහන්සේලාට තමයි ඔය රහත් වුණාම අහසින් යන්න පුළුවන්නේ, අනුන්ගේ හිත් දකින්න පුළුවන්නේ, පෙර ආත්ම භාව දකින්න පුළුවන්නේ. නැත්නම් රහත් වුණ පළියටම හැම රහතන් වහන්සේ කෙනෙකුට මෙහෙම උඩින් එහෙම යන්න බෑ. මතක තියාගන්න ඕන. අපි කියනවා ආයෙන රහත් වුණා නම් කෝ යන්න බෑ. දැන් උඩින් කියනවා. ඒ අපි ළඟ තියෙන වැරදි අවබෝධය. එතකොට යන්නේ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලා විතරයි ආකාශචාරී වෙලා අහසින් එහෙම වඩින්නේ. තව ඉන්නවා පඤ්ඤා විමුක්ත කියලා රහතන් වහන්සේ නමක්. ඒ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ කියලා කියන්නේ රූප ධාන ටික විතරක් වඩලා විදර්ශනා භාවනා කරලා රහත් වෙනවා. ඒතකොට කෙලෙස් නෑ රහත් වෙලා හැබැයි අර ප්‍රාතිහාරෙම පාන්න බෑ. ඒකට කියනවා සුස්ක විදර්ශක රහතන් වහන්සේලා කියලා. මේ කාලේ පහළ වුණොත් එහෙම රහතන් වහන්සේලා තමයි පහළ වෙන්නේ. ඒකින් දර අහසින් යන්න එහෙම බෑ. එතකොට හැම රහතන් වහන්සේලාම එහෙම නෑ. හැබැයි බුදුහාමුදුරන්ගේ කාලේ වැඩ හිටපු දැන් මේ පින්වතුන් අහලා තිනවා මුගලන් මහරහතන් වහන්සේ හැමදාම දිව්‍ය ලෝකෙට යනවා දිවා විවරණය පිණිස. ඊළඟ දිව්‍ය ලෝකවල විස්තර එහෙ බලාගෙන ඇවිල්ලා මෙහෙ ඉන්න මිනිසුන්ට කියනවා. මේ මෙහෙමයි දෙවිවරු මේ වගේ පින්කම් කරලා මේ පින්කම් කරලා තමයි දිව්‍ය ලෝකෙ ඉපදෙලා තියෙන්නේ. දැන් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වඩිනකොට නන්දි කියලා උපාසක කෙනෙක්. කොට මේ manuss ලෝකේ තාම manuss ලෝකේ කරන පින්කම් හින්දා දිව්‍ය ලෝකේ මහා දිව්‍ය විමානයක් ලැබිලා. ඒ ඉන්න දේවතාවෙකින් අහනවා කාගේද මේ දිව්‍ය විමානේ? වලාකුලක් උඩ සත්‍රුවණින් නිමවෙච්ච මහා දිව්‍ය විමානයක්. අහනවා මේ දිව්‍ය විමානේ කාගේද කියලා. ස්වාමීනි මේ දිව්‍ය විමානේ අයිතිකාර දේවතාව තාම manuss ලෝකේ. manuss ලෝකේ ඉන්න නන්දි කියලා උපාසක කෙනෙක්. ඒ නන්දි උපාසක තුනුරුවන් කෙරේ හිත පහදවාගෙන නිතර දන් දෙනවා. හොඳට පන්සිල් රකින්නවා. බණ අහනවා. භාවනා කරනවා. ධර්ම සාකච්ඡා කරනවා, කුසල් කරනවා. ආන්ගේ කුසල් කිරීම නිසා මේ manuss ලෝකේ කුසල් කරනකොට මෙන්න දිව්‍ය ලෝකයේදී විමානම ඇවිලා. කියන මුගලන් ආගමන ස්වාමීනි ඔබ වහන්සේ ගිහිල්ලා නන්දි උපාසකට කියන්න ඔබ කරන පින්කම් නිසා මෙන්න දෙව්ලොව දිව්‍ය විමානම ඇවිලා කියලා. ආන් එහෙම දිව්‍ය ලෝකයට ගිහිල්ලා ඒ තොරතුරු බලාගෙන ඉන්න පුළුවන්. දැන් මේ අත් අහලා තියෙනවනේ අපේ ලංකාවෙත් ඒ වගේ ප්‍රාතිහාර පාන මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා මලිය දේව කියලා. අහලා තියෙනවද? අර සුළුකුළු උපාසකත් දිව්‍ය ලෝකෙට කරන ගියා කියලානේ අහලා තියෙනවනේ. අන්න. ඒ වගේ මහරහතන් වහන්සේලා ඉඳලා තියෙනවා. කාලයක් යනකොට වෙන්නේ අර ප්‍රාතිහාර පාන්න පුළුවන් උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලා අඩු වෙනවා. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා තමයි ඉන්නේ. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභාදී දැකලා අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් උනාට කිසිම ප්‍රාතිහාරයක් පාන්න බෑ. කිසිම එරුදු ප්‍රාතිහාරයක් පාන්න බෑ. එතකොට ඔන්න ඔතන ආර්යයන් වහන්සේලා පින්වත්නි 50 දෙනෙක් ගැන කියවුණා. සෝවාන් 12 සකදාගාමි මාර්ග 12 අනාගාමි මාර්ග 24යි රහතන් වහන්සේලා දෙනමයි. එතකොට කීයද? 50යි. ඊට පස්සේ මේ මාර්ග
මේක ඵල වශයෙන් එනකොට තවත් 50 දෙනෙක් එනවා. එතකොට 100යි. ඊළඟට සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, රහත් මාර්ගඵල වශයෙන් 8යි. එතකොට ඔන්න 108යි. අට්ඨ සතම්ප සත්තා 108ක් වූ ආර්ය පුජ්‍යලයන් කියලා හඳුන්වන්නේ මේ පිරිසට. එතකොට පින්වත්නි මෙන්න මේ ආර්ය භාවයට පත්වෙන්න අපිත් මාර්ගඵලයන් නෙලා ගන්න, අපි සෝවාන් ඵලයට හෝ පත්වෙන්න අපිත් වීරියක් ඇති කර ගන්නට ඕන. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කියලා කියන්නේ. එතකොට අපි දැන් සංඝ රත්නය කියලා ගන්නකොට අපි ගන්නෙ සාමාන්‍යයෙන් මේ මහාන වෙලා ඉන්න ස්වාමින් වහන්සේලා විතරයි. මහාන වෙලා ඉන්න ස්වාමින් වහන්සේලා සංඝ කොටසට අයිති. ආර්ය පුජ්‍යල වෙනකොට මේ ගිහි වුණත් සෝවාන් ඵලයටපත් වෙලා නම් එයත් ආර්ය ශ්‍රාවකෙක්. එයත් ආර්යයන් වහන්සේ නමක්. එතකොට ඒ ගිහි කෙනාට පවා යමෙක් ආහාර ඩිංගිත්තක් දුන්නොත් මහත්ඵලයි. එතකොට පින්වත්නි මහාන වෙලා ඉන්න උත්තමයෙකුට ආහාර ඩිංගිත්තක් දෙනකොට එයින් ලැබෙන ඵලය මෙච්චරයි කියන්න බෑ. දැන් මේ කියන්නේ මෙන්න මේ 108ක් වූ ආර්ය සංඝ රත්නයේද නැත්නම් මේ ආර්යයන් වහන්සේලා ඒ බෞද්ධ ශ්‍රාවකයෝ යුගල් වශයෙන් 8 දෙනෙක් ඉන්නවා. පුරුෂ වශයෙන් සෝවාන් සකදාගාමී අනාගාමී රහත් කියලා ප්‍රධාන ඵල 4යි. මේ උත්තමයන් පින් සලකා දෙන දානමාන පිළිගන්න සුදුසුයි. ඇයි සුදුසු වෙන්නේ? ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාරය, සුරාපාන, බොරුව, කේලම, පරස වචන, හිස් වචන ආදී මේ ලාමක පාප ධර්මයන්ගෙන් මිදලා ඉන්නේ. ඒ නිසාම සිල්වත්. ඒ සිල්වත් නිසාම දම්පැන් ආදී පුදන්නට සුදුසුයි. ඒ ගුණය නිසා ඊළඟට භාවනා කළ සමාධිය වඩනවා. ඊළඟට ප්‍රඥාව වඩනවා. ඒ සමාධිය වඩන නිසා, ප්‍රඥාව වඩන නිසා උන්වහන්සේලා සුදුසුයි. එතකොට පින්වත්නි ඒ සුදුසු උත්තම සංඝ රත්නය උදෙසා යම්කිසි කෙනෙක් දානයක් දෙයිද ඒ දෙන කෙනාට මහත්ඵල මහානිසංස ලැබෙනවා. එතකොට ඔන්න සංඝ රත්නයේ තියෙන උතුම්ම ගුණය තමයි පින්සලකා දෙන දම් පිළිගන්න සුදුසුයි. ඒ උත්තමයන්ට දන් දීමෙන් මහත්ඵල ලැබෙනවා. පින්වත්නි එක දෙවි කෙනෙක් ඉන්නවා දිව්‍ය ලෝකේ. හැම දිව්‍ය සම්පතක්ම තියෙනවා. කෑම බීම නැහැ. හේතුව මොකද? අනික් ඔක්කොම ಜಾති දීලා තියෙනවා. කෑම බීම දීලා නැහැ. ඒ නිසා බඩගින්න ඉන්නේ දිව්‍ය ලෝකේ වෙලා. දිව්‍ය ලෝකේ ඉපදුනා හැබැයි කෑම නැහැ. ඉතින් මේ දෙවියන් එක වෙලාවක මනුස්ස ලෝකෙ දිහා බලනකොට එක ස්වාමින් වහන්සේ කෙනෙක් පිණ්ඩපාත ගිහිල්ලා හොඳ දාන වේලක් ලැබුණා. දැන් මේ ස්වාමින් වහන්සේ ගහක් මුල ඉඳගෙන දානේ වළඳ ඉන්නකොට අර දෙවියා අර ගහට ඇවිල්ලා ඒ ගහෙන් බිමට බැහැලා දැන් මිනිස්සෙක්ගේ වේශයක් මවාගෙන ඉන්නවා. මිනිස්සෙක්ගේ වේශයක් මවාගෙන ඉඳලා දැන් හිතනවා දැන් ටිකක් දෙයි, දැන් ටිකක් දෙයි, දැන් ටිකක් දෙයි කී බල ඉන්නවා. දැන් දානේ වළඳනකොට වටපිට බලන්නේ නැහනේ. ගිහි කට්ටියනේ කනකොට උඩ බිම බල වටපිට බල කන්නේ. හාමුදුරුවෝ සති සම්පජාන්නේ දානේ වළඳන්නේ. දැන් ඉතින් වළඳලා ඉවරයි, අන්තිම බත් පිඬ තියෙන්නේ. දැන් ඉතින් පිටිපස්සට වෙලා ඉඳලා මේකත් වළඳන්න කලින් මම ඉන්න බව කියන්න ඕනේ කියලා උගුර පෑදුවා. උන්වහන්සේ බලනකොට මේ ඉන්නවා. ඊට පස්සේ මොකද කරේ? මේ කෑම ටිකක් ඉල්ලපු එක තමයි කියලා එතන තිබ්බ නුග ගහයි එතන තිබ්බ වැටිච්ච කොලයකට කෑම ටික අර දාලා කොලේට දාලා දුන්නා. ඊට පස්සේ අර දේවතාවුන් වහන්සේ ඒ කෑම ටික අතට අරගෙන හිතනවා මට මේ කණ්ඩ නැත්තේ සංසාරේ දීලා නැති හින්දා. මේ ටික මම කෑවොත් එහෙම මගේ කුස පිරෙයි, ආසාව සංසිඳෙයි.
හැබැයි මේ ටික නැවතත් මුන්නහන්සේට පූජා කළොත් එහෙම මට මහා පිනක් ලැබෙනවා කියලා අර අනුභව කරන්න ගිය නවත්තලා නැවතත් කියනවා ස්වාමීනි මං දෙව්ලොව වාසී දෙවි කෙනෙක් හැබැයි මට හැම සම්පතක්ම තිබ්බට කන්න නැහැ. ස්වාමීනි මං පෙර දන් දුන්නේ නැති හින්දා. ස්වාමීනි මට අනුකම්පාවෙන් මේ ටික ඔබ වහන්සේට මම පූජා කරනවා. මේ ටික ඔබ වහන්සේ වළඳන්ට කියලා නැවත පාත්‍රයට පූජා කළා. උන්වහන්සේ ඒ ටික වැළඳුවා. ඒ නිසා පින්වත්නි එදා ඔහුගේ දිව්‍ය විමානයේ පහළ වෙච්ච ආහාර කන්ද ආහාර ගොඩ තවත් තියෙනවා. කිසිම දෙයකින් ඒ ආහාර විනාශ වෙන්නේ නරක වෙන්නේ. කොච්චර කෑවත් අඩු වෙන්නේ. ආම් බලන්න. ඒතේසු දින්නානි මහප්පලානි. ආර්ය සංඝරත්නයට දෙන දේ මහත්ඵලයි. එහෙනම් පින්වත්නි අපි දානය දෙනකොට තියෙනවා පෞද්ගලික දාන හා සංඝසතු දාන කියලා දෙකක් තියෙනවා. දැන් මේ පෘථිවි ධාතුවම වැහෙන්න ඒක සඳහන් කරනවා මේ පැත්තේ කෙළවරේ ඉඳලා ඒ පැත්තේ කෙළවරට පොළව සමතලා කරලා පොළවේ පෘථිවියේ මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට යනකම් සෝවාන් ඵලයටපත් උන පේලි 5ක් හිටවනවා සෝවාන්. ඊළඟ සකදාගාමි පේලි 4ක් හිටවනවා. මේ පැත්තේ ඉඳලා පොළවේ එහා පැත්තේ කෙළවරට. ඊළඟට අනාගාමි පේලි 3යි. රහතන් වහන්සේලා පේලි 2යි. පසේ බුදුවරු 1 පේලියයි. එතකොට දැන් කොච්චරක්ද? මේ ඔක්කොම උත්තමයන් වහන්සේලා දානෙ දෙනවට වඩා අර සෝවාන් දැන් ලක්ෂණ කෝටි අසංඛ්‍යය ගානක් සකදාගාමි අනාගාමි රහතන් වහන්සේලා පසේ බුදුවරු මෙතන වැඩ ඉන්නවා. ඒ සියලුම උත්තමයන්ට සියලු සිව්පසයෙන් සියලු පරිස්කාරයෙන් දානෙ දෙනවට වඩා මාගේ බුදුරජාණන් වහන්සේට යමෙක් එකම එක මලක් පූජා කරයිද ඒ අර සියලු දානයන්ට වඩා අග්‍රයි කියලා දේශනා කළා. අන්න එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේට එක මලක් පූජා කිරීම මොනතරම්ද? හැබැයි ඊළඟට වදාලා ඒ වගේ බුදුවරු මේ අහස පිරෙන්න මේ අහසේ අතරක් නැති වෙන්න සම්මා සම්බුදුවරු වඩම්මනවා. වඩම්මලා අටපිරිකර සෙසු පිරිකර අඳන පාත්‍ර මේ සෑම දේම තැන්පත් කළා. සෑම දේම පින්වත්නි දානි පූජා කරනවා. ඒ සෑම දේම දානි දෙයිද ඒ සම්මා සම්බුදුවරු අහසේ වඩම්ම අතරක් නැතුව දන් දෙයිද ඒ දෙන දානයට වඩා ඉමම් බික්කම් බික්කු සංඝස්ස දේම කියලා. එක භික්ෂුවක් ඉදිරියේ පවරා පූජා කරනවා නම් ඒ දානයේම අග්‍රයි මහත්ඵලයි. ලෞතුරා බුදුවරු කෝටි ගානකට පෞද්ගලික වශයෙන් දෙන දානයට වඩා සංඝසතු කොට දන් දීමම ආනිසංසයි. සාංගික දානෙමයි ආනිසංස. ඒකට හේතුව මොකද? සංඝ කිව්වහම එක්ක නමක් දෙනමක් තුන්නමක් නෙවෙයි. ලෝකේ පහළ වී වැඩවදාළ සියලු බුදුරජාණන් වහන්සේලා සංඝ කියන කොටසටයි. අප්පකා වාලුකා ගංගානං නදියේ වැලිවලට වඩා ලෞතුරා බුදුවරු බුදු වුණා. අනාගතෙත් එහෙම බුදු වෙනවා. පසේ බුදුවරු බුදු වුණා. මහරහතන් වහන්සේලා බුදු වුණා. ඒ කියන්නේ මහරහතන් වහන්සේලාත් ඒකට කියනවා ශ්‍රාවක බුද්ධ කියලා. නැත්නම් සුත බුද්ධ කියලා. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ කියලා හඳුන්වන්නේ. රහතන් වහන්සේලාට කියන්නේ ශ්‍රාවක බුද්ධ. නැත්නම් සුත බුද්ධ කියලා කියන්නේ. එතකොට පින්වත්නි අතීතයේ පහළ වෙච්ච සියලු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ආර්ය උතුමෝ. අනාගතයේ පහළ වෙන සියලු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ආර්ය උතුමෝ. වර්තමානයේ ලෝ පහළ වී සිටින්නා වූ සියලු ආර්ය උතුමන් වහන්සේලා මේ සංඝ කියන නමටයි තියෙන්නේ. එතකොට පින්වත්නි එකම එක බත් ටිකක් හරි කමක් නැහැ. අපි සමහරට පේරු දානේ අරන් යනවනේ පන්සලට. පේරු දානේ අරන් ගියාට අපි තියලා එන එකනේ කරන්නේ. නැත්තම් ස්වාමීන් වහන්සේට බෙදනවා. එහෙම නෙවෙයි කරන්න ඕනේ. දාන එක අතේ තියාගෙන ඉමම් බික්කම්
බික්කු සංඝස්ස දේම කියලා වාක්‍ය අපි කියන්න ඕන. සංඝසතු කරන එක කරන්නේ මේ හාමුදුරුවෝ නෙමෙයි ඕක කියන්න ඕන. අපි කියන්න ඕන. මේක මේ භික්ෂා දාණය අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයේ වර්තී මහා සංඝරත්නයට පූජා වේවා. ඒ කියන්නේ මේ දානේ වළඳින්න ඉන්න ස්වාමින්වහන්සේට විතරක් නෙවෙයි. සියලු මහා සංඝරත්නයට කියලා අපි ඒක හිතලා ඒක කියලා පූජා කරනවා නම් එහි ආනිසංස අප්‍රමාණයි. හැබැයි නැතුව අපි දානේ ටික ගිහිල්ලා තැම්පත් කරලා බුද්ධ පූජාවේ තියලා දානේ ටික තියලා අපි ගෙදර ආවට එතකොට වළඳනවා නම් ස්වාමීන් වහන්සේලා 5 නමක් උන්වහන්සේලාගේ යම්තාක් සීලයක් ගුණයක් තියෙයිද ඒ සීලයේ ගුණයට විතරයි ආනිසංස ලැබෙන්නේ. හැබැයි සංඝසතු කොට පූජා කරනකොට අතීතයේ පහළ වෙච්ච අනන්ත ප්‍රමාණ ආර්යයන් වහන්සේලා අනාගතයේ පහළ වෙන ආර්යයන් වහන්සේලා වර්තමානයේ පහළ වෙලා ඉන්න ආර්යයන් වහන්සේලා සියලුම උත්තමයෝ ඒ දානෙට අයිති. එහෙනම් ඔන්න අපි දානෙ දෙනකොට සංඝසතු ඒ කියන්නේ සාංගික සංඝයා උදෙසා දෙනවා කියන එක හිතා ගන්න ඕන. සංඝසතු කරනවා කියලා අර වාක්‍යනේ කිව්වට කමන්නේ. මම මේ අස්තාරි පුජ්‍යල මහා සංඝරත්නයටයි දෙන්නේ කියන හිත පහල කරගත්තොත්. ඒ පහල කර ගැනීමම පින්වත්නි අනන්ත අප්‍රමාණ කාලයක් දිව්‍ය මානුෂ සැපය පිණිස හේතු වෙනවා. නිවන් සැපය පිණිස හේතු වෙනවා. ඒ නිසා මේ මහා සංඝරත්නයේ ගුණය අප්‍රමාණයි. උන්වහන්සේලාගේ ගුණය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක නිසා මේ තමයි ලෝකයේ තියෙන රත්නයන් අතරින් උතුම්ම රත්නයක්. ඉදම්පි සංඝේ රතනං පනීතං. මේ සංඝරත්නය නම් වූ ප්‍රණීත රත්නයයි. මේට සමාන කරන්න කිසිම මැණිකක් ලෝකේ නැහැ. කිසිම ධනයක් ලෝකේ නැහැ. ඒ කියන්නේ මහා සංඝරත්නයට වඩා අහවල් දේ වටිනවා කියන්නේ එහෙම එකක් නැහැ. අද පැවිදි වුණා නම් පින්වත්නි උන්වහන්සේ පවා ඒ සංඝ රත්නයට අයිති. එතකොට හිත පහදවාගෙන දන් දුන්නොත් අර මහා ආනිසංස ලැබෙනවා. ඉතින් මේක බොරුවක් එහෙම නෙවෙයි මේ කිව්වේ. මේ කිව්වේ බොරුවක් නෙවෙයි. මේ ඇත්තක්. ඒතේන සච්චේන ඒ සත්‍ය වචනේ බලයෙන් සුවත්ති හෝතු ඔබ සැමට යහපතක්ම වේවා. ඔබ සුවපත් වේවා. අන්න එහෙනම් මේ බොරුවක් නෙවෙයි මේ මහා සංඝරත්නයේ ගුණේ බොරුවක් නෙවෙයි. බුද්ධ රත්නයේ ගුණේ ධර්ම රත්නයේ ගුණේ බොරුවක් නෙවෙයි. එහෙනම් පින්වත්නි අපිට අද කාලේ පිරිසිදු මහා සංඝරත්නේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා අසුරු කරන්න පුළුවන්, දම්පැන් පුදා ගන්න පුළුවන්, පින් කර ගන්න පුළුවන්. සමහර කාලවල පින්වත්නි සංඝරත්නේ දකින්නවත් නැහැ. බුද්ධ කියන නමක්වත් නැහැ. ධම්ම කියන නමක්වත් නැහැ. සංඝ කියන නමක්වත් නැහැ. අතීතේ පඬිතයෝ පින්වත්නි නාරද කියලා තාපසයන් වහන්සේ නමක් හිටියා. මේ නාරද තාපස උතුමන් වහන්සේට ශිෂ්‍යෝ 30000ක් හිටියා. මේ ශිෂ්‍යෝ 30000ම වඳිනවා. හැබැයි මුන්වහන්සේ හිතනවා හැමදාම මේ ශිෂ්‍යෝ මට වඳිනවා මං කාටවත් වඳින්නේ නැහැ. ඊට පස්සේ මොකද කළේ? වැලි වලින් හැදුවා චෛත්‍යයක්. හදලා මම මේ වඳින්නේ බුදුවරුන්ටයි. මම මේ වඳින්නේ පසේ බුදුවරුන්ටයි. මම මේ වඳින්නේ මහරහතන් වහන්සේලාටයි. මම මේ 108ක් වූ ආර්ය පුජ්‍යලයන්ටයි මම මේ වඳින්නේ කියලා මල් පහන් තියා උදේ හවස වන්දනා කළා. එයින් මිය ගිහිල්ලා දිව්‍ය ලෝකේ අප්‍රමාණ කාලයක් දිව්‍ය සැප ඇති දේවතාවෙක් වෙලා උප්පත්ති ලැබුවා කියලා සඳහන් කරනවා. පසු කාලේ අපේ බුදුරජාණන් වහන්සේගේ දවසේ එක කුලගේක පුංචි දරුවෙක් වෙලා ඉපදුනා. ඒ අම්මයි තාත්තයි තරුණ කාලේ හැමදාම ගෙදර බෝධින් වහන්සේ සිරිමා බෝධිය වඳින්න ගිය වෙලාවක ඉන්දියාවේ ඒ සිරිමා බෝධියෙන් බෝ අර අත්වල තියෙන්නේ මැරිච්ච ඒක බෝ අත්තේ පොත්ත තියෙනනේ පොතු කෑල්ලක් වැටුණා වඳ වැඳ ඉන්නකොට.
මේ කට්ටිය පොතු කෑල්ල අහලගෙන ඇවිල්ලා රත්තරම් පෙට්ටියක් හදලා ඒකේ තියලා වැන්දා. හැම පොය දවසකම මේක එළියට අරගෙන වඳිනවා. ඉතින් මේ දරුවා මේක බලන් හිටියා පුංචි දරුවා මේ අම්මා තාත්තා වඳිනවා. ඊට පස්සේ එක දවසක් අම්මා ළඟට වෙලා අම්මා දැන් ගාථා කියනවා. ගාත පිරික් කියනවා. මේ ළමයා ඉඳගෙන අර අහගෙන අර මංජුසාව දිහා බලාගෙන ඉද්දි එහෙම්ම සිත සමාධි වෙලා අතීතෙට ගියා. ගියාට පස්සේ දැක්කා නාරද කියලා මහා තාපසයෙක් වශයෙන් ඉපදිලා එදා වැලි වලින් චෛත්‍යයක් හදලා මේ විදිහටම බුද්ධ පූජා පැවැත්තුවා. මේ පොඩි ළමයාට දැන් අතීතේ දැකලා ඊට පස්සේ දැන් සිත එකඟ වෙලා දැන් අම්මා පිරිත් කියන්නේ චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා කියලා මේ විදිහට පිරිත් කියාගෙන යනකොට මේ වචන ඇහෙනවා අම්මා කියන. එවෙලම පින්වත්නි සමාධියෙන් ඒ විමසා බලලා ඒ අනාත්මය ප්‍රකට කරගෙන සත්‍යවිරි දිවියේදීම අම්මා ළඟ ඉඳලම මහා රහත් ඵලයට පත් වුණා කියලා සඳහන් කරනවා. අහනවා අම්මගෙන් අම්මේ මේ ධර්මය අවබෝධ කරපු කෙනෙකුට මේ ලෝකේ අඳින්න තියෙන උසස්ම වස්ත්‍රය මොකක්ද? ඒ තමයි කසාවත. එහෙනම් මම මහාන වෙන්න කැමතියි. ඉතින් අම්මා තාත්තගෙන් අවසර අරගෙන මේ අවුරුදු 7 දක පුතා එක්කරගෙන යනවා. දැන් එක්කරගෙන රහතන් වහන්සේ කෙනෙක්. අම්මා දන්නේ නැහැ පුතා රහත් වෙලා කියලා. එක්කරගෙන යනවා. යනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වඩිනවා ඉස්සරහට. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට ස්වාමීනි මගේ පුතා මහාන වෙන්න කැමතියි කියලා පූජා කළා. පූජා කළේ රහත් දරුවෙක්. රහතන් වහන්සේ නමක්. අන්න එහෙනම් පින්වත්නි එච්චර තරමටම එක ගාථා පදයක් අහලා ධර්මයේ මෙනෙහි වුණේ සමාධිය ඇති වුණේ අවුරුදු 7න් අර නාරද කියන මහා තාපසතුමන් වශයෙන් වැලි වලින් චෛත්‍යයක් හදලා වඳින්න බුදුවරු නෑ, පසේ බුදුවරු නෑ, මහරහතන් වහන්සේලා නෑ, සිවුරක් දකින්නවත් නෑ. නැති කාලේ ඒ බුදුපසේ බුදු මහරහත් ගුණේ මෙනෙහි කර කර අර වැලි චෛත්‍යයට මල් පූජා කරලා වැඳ පිනෙන් තමයි ඒ විදිහට වාසනා සම්පත්තියක් පෑදිලා නිවන් පුරයට ගියේ. එහෙනම් ඒ තුලින්ම පේනවනේ දැන් පින්වත්නි මේ සංඝ රත්නයේට ආර්යයන්ට වැඳීමම මොනතරම් පින් සිද්ධ වෙනවද? ඒ නිසා අපිට මේ වගේ ආත්මයක් ආයි ලැබෙන්නේ මේ ලැබිච්ච මනුස්සාත්මේ ශ්‍රී ලංකා දීපේ කොයි පැත්තට ගියත් බුදුහාඳුරගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මුළු ලංකාව පුරාම කේස ධාතුන් වහන්සේලා, දන්ත ධාතුන් වහන්සේලා, නිය ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ ලෝකේ වැඩිම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ ශ්‍රී ලංකා ද්වීපය වගේ උත්තම භූමියක මහා සංගරුවනේ ඇසුරහා ආශිර්වාදයේ ලැබමින් අපි ඉපදුනේ පෙර පිනක් නිසා. එහෙනම් මේ ධර්මයේ පවතින කාලයේදී සංඝ රත්නයේ ගුණ වටහාගෙනම උන්වහන්සේලාට දම් පැම් පුදලා තවත් පින්කොට සසර කෙටි කර ගන්නට නිවන් පුරයට යන්නට සීල දෙනාම අදිෂ්ඨාන පිහිටුවා ගන්න හැටියට සිහිපත් කරනවා. මේ ශ්‍රවණය කරගත් ධර්ම දේශනාවන් ඒ සඳහාම හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එහෙම ප්‍රාර්ථනා කරගන්න ගමන් දැන් කල්පනා කරගන්නට ඕන අද දවසේ මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය දරාගෙන කටයුතු කරන්නේ අනුරාධපුර පුල්ලියාර් හන්දිය අංක 47 නිවසේහි පදිංචි ඉන්ද්‍රා මාලනී මැණිකේ මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා විසින් අරමුණ වශයෙන් පවත්ව ගන්නා සැප්තැම්බර් 13 වන දින පරලොව සැපත් වී අවුරුදු 5ක් සම්පූර්ණ වන එච්.ඒ. පුංචි සිඤ්ඤෝ පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් පරලොව සැපත් වී 30 වසරක් සපිරෙන සිරිවර්ධන හාමිනේ මෑණියන්ට සහ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම ඉන්ද්‍රා මාලනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය හා ධර්ම අවබෝධය ලබා ගැනීමට ඒ වගේම දූ මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් රැකී ආරක්ෂා කටයුතු හොඳින් ඉටු කර ගැනීමටත් මේ කුසල ශක්තිය හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා ධර්ම දේශනාව සඳහා සහභාගී වූ සියලු දෙනාටම මියගිය සියලු ඥාතීන්ට පැමිණි සියලුම දෙනාට සෙත් පැතීම හා ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා මෙම ධර්ම දේශනාමය කුසල ශක්තිය
ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම හේතුවීමෙන් හැම දෙනාටම ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනෙන් යුක්තව මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නට යෙදුණා. එහෙනම් ඒ ඉන්ද්‍රා මාලනී මහත්මිය ඇතුළු පින්වත් ඔබලා බලාපොරොත්තු වෙනේ පරලෝ සැපත් ඥාතීන්ට මේ පින් අත් වේවා, දෙවියන්ටත් මේ පින් අත් වේවා, ජීවත් වෙලා සිටින්නා වූ ඔබ හැම දෙනාටත් මේ පින් අත් වේවා. ඒ වගේම මහා සංඝරත්නයටත් අපි හැම දෙනාටත් මේ පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංසෙන් යහපතක්ම වේවා.